ළමයි good morning ඇහෙනවද? ඇහෙනවනේ මං හිතනවා ඇහෙනවා වෙන්නේ නැති කියලා. කට්ටිය එනකම් විනාඩියක් දකින්න ඈ. අයින් වෙන්න එපා ටක් ගාලා පටන් ගන්නවා. අය අයින් වෙන්න එපා. ඒතකොට ඊළඟ පාර එනකොට සිග්නල් නැතුනොත් එහෙම එන්න බැරි වෙනවනේ. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්. වෙලාවට එනයි හොඳයි ඇත්ත. වැඩ නම් වෙලාවට. නැද්ද? චෙත්මින කවිෂ්ක ධනුෂිකා දුලක්ෂි බලමු නම් ටික පුතා. අමන්දි කවිෂ්ක මේදාවි ඔමාෂා පසින්දු පැතුම් සචිනි සම්පත් ශානිකානේ පුතා. හරි ශශිකලා සුලෝචන තිසල් විනෝත් අකිල චුට්ටා වෙලා ගිහලා නැහැ තින්ද ඉන්නේ. අද ක්ලාස් එකේ ඉන්න ළමයි ඉන්නවා. අද එකේ ඉන්න අය මම ඔයාලත් එක්ක කතා කරන්න තව චුට්ටක් වෙලා ඉන්නේ නැහැ පුතේ. අනිත් අයත් ඔය සම්බන්ධ වෙනකම්. අද ක්ලාස් එකට ඉන්න අය අද එකට ඉන්න අය ඉන්නවා කිහිප දෙනෙක්. 11 ශ්‍රේණියටත් මම එන්න කිව්වා මේකට ක්ලාස් එකට. 11 ආව නම් හොඳයි අය අද නම්. ඔව්. වගීෂ good morning. ඇහෙනවා? good morning අයියා. ඇහෙනවනේ. අකිල සුලෝචන ඇහෙනවද? ඒ පැත්තට ඇහෙනවනේ. morning sir. good morning. කොහමද ළමයි ඇවිල්ලා මේ ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්නකොට පුංචි වෙලාවක් මුලින් යනවා. ඒකට හේතුව මේ සමහරක් අයට නෙට්වර්ක් ප්‍රශ්න තියෙනවනේ. ගිහින් එන්න එපා. සිග්නල් හොයාගෙන data දාගෙන ටවර් ඇතුලේ ගිහිල්ලා SLT එකේ හරි ඩයලොග් එකේ හරි කොහේ හරි ගිහිල්ලා සිම් එක තියෙන දිහා ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා මෙහෙට එන්න ඕනේ මේ කම්පියුටරේට. ඊට පස්සේ ආයෙ මෙහෙම පේන්නත් එපායි නම. මේ ඔයගොල්ලන්ගේ නම ටයිප් කරන්නේ හරියට. ෆෝන් එකේ නම අනම්මනම් දාගෙන ඉන්න එපා ක්ලාස් එකේ. ඒක මට ලේසි නිසා නම ටයිප් කරන්න. මම චොට්ටක් කතා කරන්න මෙන්න මේ අද ක්ලාස් එකට ඉන්න අයට. අද ක්ලාස් එකේ අලුතෙන් ඉන්න අයට පොඩ්ඩක් කතා කරනවා මට චුට්ටක් කියන්න. මේ පණිවිඩයක්ත් කියන්න තියෙනවා. හරිද පුතා? එන්න මේක 11 ශ්‍රේණියටත් මම කිව්වා මේ පුළුවන් අයට මේ ක්ලාස් එකකට එන්න කියලා. 11 අයත් ආව නම් හොඳයි. ඔය 10 පාඩම්ගෙන් මග ඇරලා තියෙන අයට ගොඩක් හොඳයි. හරිද? නදිනවිල්ලා නේ. දුලක්ෂි කොහෙද ඉන්නේ පුතාවා? අමතකයි මට දැන්. පොඩ දෙනෙක් හිටියන්නේ. අද ක්ලාස් එකට ඉන්න අය අද අලුතෙන් ඉන්න අය මට මේ ඉන්න දිහා ටයිප් කරලා මැසේජ් එකක් දාන්නකෝ පුතා. ඔයාලා ඉන්න දිහා ටයිප් කරලා පොඩි මැසේජ් එකක් දාන්න. මට මැසේජ් එකක් එනකොට ඒක ඩිලීට් වෙන්නේ නැහැ. අනිත් අයට පේන්නේ නැතු වෙන විදිහට දාන්න. උත්තරයක් දැම්මත් එහෙමයි. එහෙම දාන්න පුළුවන් උතන. හරි. දුලක්ෂි මාතර. thanks. අනිත් අය දාන්න පුතා අද ඉන්න අය ක්ලාස් එකට. අද අලුතෙන් ඉන්න අය. අපි හිටිය ළමයි ලොක් පාඩමේ නේ. මං ගණන් ටිකක් පුළුවන් නම් හදන්න කියලා දාලා තිබ්බ ඇදුවත් දන්නේ. ක්ලාස් එක හිටපයි කලින්. සනුජය අද ඉන්නවා නේ. තව ඉන්නවා පැතුම් දිල්ෂාන්. ඉන්න දිහා දාන්න පැතුම් මැසේජ් එකක් ටයිප් කරලා. ආ ඉන්නේ කොහෙද කියලා විතරක්. මයික් ඔන් වෙලා තියෙනවා. හරි. කවිනි අනුරාධපුරනේ. මං කියන්නද මේ නමට නම ඉන්න දිහා ඕන ළමයි කවුද කියලා. ඉක්මනට දාන්න ඕනේ.
දන්නේ නැති අය වැඩි අමතකයි. පැතුම් දාන්න. පූජා. ඉමේෂා. අනිත් අය නම් දැන් හරි මේ ක්ලාස් එකේ හිටපු අය කලින් දවස් හිටපු අය පුතා මම මේ කියන එක චුට්ටක් අහගන්න. අපි ඇවිල්ලා කතා කරපු පාඩම මම අදට කරන්නේ නැහැ. ඒක නවත්තනවා తాවකාලිකව. ඒකට මම ඉඩ ඉතුරු කරගන්න කියන ඔයාලට අභ්‍යාස ටිකට ඉඩ. ඒකට පොඩි හේතුවක් තියෙනවා. මෙතන ඇවිල්ලා දැන් මේ ක්ලාස් එකට මම අලුතෙන් සම්බන්ධ කරගත්ත ළමයි සමහරක් විට යාලා තව විනාඩි 5ක් ඉඳලා ක්ලාස් එකේ අයින් වෙයි. හරිද? සමහරක් විට එයා තව විනාඩි 5කින් ක්ලාස් එකෙන් අයින් වෙන්නත් පුළුවන්. ආයෙ ක්ලාස් එකට එන්නේ නැතු වෙන්නත් පුළුවන්. හැබැයි එයාලා ක්ලාස් එකට ආපු දවසෙත් මං ඇවිල්ලා පාඩමක මැද උගන්වුවොත් එහෙම එයාලා කොහොමත් එන්නේ නැහනේ. පාඩමක් මැද උගන්වුවොත්. ඒ නිසා ක්ලාස් එකට ගිය සතියේ හිටපු ළමයි. හරිද? ලොක් පාඩම කතා කරේ අපි ලඝු ගණක පාඩමේ මං උගන්වන්න ඕන ටික ඔක්කොම උගන්වුවා. අභ්‍යාස ටික තියෙනවා. අන්නේ අභ්‍යාස ටික කරන්න CR පොතක නම් පිටු 5ක් විතර ඉතුරු කරගන්න. පොඩි පොතක නම් පිටු 7ක් 8ක් විතර ඉතුරු කරගන්න. ගිය සතියේ ක්ලාස් එකට හිටපු අය. මොකද දැන් මේ අද ක්ලාස් එකට ඉන්න ළමයි අද අලුතෙන් ඉන්න අය මේ ඇවිල්ලා සමහරක් විට අද ඉඳී ක්ලාස් එකට ඊළඟ දවසේ එන්නේ නැතුවේ සමහරක් විට දිගටම එන්නත් ඉඩ තියෙනවා එක්කෙනෙක් දෙන්නෙක් හරි සමහරක් වෙලාවට එයාලට ඒක තේරුන්නේ නැත්නම් එන්නේ නැතුවේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් ඇවිල්ලා පාඩමක මැද උගන්වන එක හරි නෑනේ කවුරු හරි ළමෙක්නේ ඉන්නේ. නේ පාඩමක මැදින් අපි පටන් ගත්තොත් එහෙම ඒක කරන්න බෑ සමහරක් විට ඒ පාඩම ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නත් පුළුවන් නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ හින්දා ගිය සතියේ ලඝු ගණක පාඩමට 10 ශ්‍රේණියෙන් හිටපු අය. එතෙන්ට නම් පාඩම හදපු අය 11ට ප්‍රශ්නයක් නෑ 11 නම් අත්‍යවශ්‍ය නෑ මේක 11න් ඉන්න අය 11 මුත් කිහිප දෙනෙක් ඉන්නවනේ. ඒ අය CR පොතක නම් පිටු 5ක් විතර ඉතුරු කරන්න. පොඩි පොතක නම් පිටු 8ක් විතර ඉතුරු කරන්න. අද අපි වෙන පාඩමක් කතා කරන්නේ. හරි නේද? මට තා පොඩි උදව්වක් ඕන ළමයි මම කතා කරන එක ඔයාලට ඇහෙනවද? මේ බෝඩ් එකේ ලියලා තියෙන එක පේනවද කියලා වුණනම් පොඩි මැසේජ් එකක් දාන්න ඕක කියලා. කතා කරන එකත් ඇහෙනවා නම් පැහැදිලිව බෝඩ් එකේ ලියලා තියෙන එකත් පේනවා නම් ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩි මැසේජ් එකක් දාන්න ඕක කියලා හැමෝම. එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් ඇවිල්ලා මේ පොඩි දුර්වලතාවයක් තිබ්බොත් ඒක හදන්න බෑ පුතා. ඒක තව ටිකකින් හරියනවා. හැබැයි බය වෙන්න එපා. මේ ඉස්සරහට මම කරන හැම ක්ලාස් එකේම සිග්නල් වල ලොකු ප්‍රශ්නයක් තියෙන ළමයි හේතුව සාධාරණ නම් රෙකෝඩ් එක දෙනවා. සිග්නල් වල ලොකු ප්‍රශ්නයක් තියෙනාට රෙකෝඩ් එක දෙනවා පාඩමේ. නෙත්මි ඇවිල්ලා ඉන්නේ නේ. හිරන්දි ඇවිල්ලා ඉන්නේ. අලුතෙන් අද ක්ලාස් එකට ඉන්න ළමයි පුතා ඔයාලා පාඩම හොඳට බලාගෙන ඉන්න මගෙත් එක්ක වැටික් කරගෙන යන්. එතකොට දැන් මේ ළමයි ක්ලාස් එකේ ඉන්නේ පාඩම තේරෙන නිසා වෙන්න ඕන. මේ දැනට ඉන්න අය. එතකොට ඔයගොල්ලන්ට සමහරක් විට වැඩේ හරි ගියොත් එහෙම ඉන්න පුළුවන් දිගටම. තිසල්. ඔව් නේ. හරි. මට මැසේජ් එකක් දාන්න දාපු නැති අය ඇහෙනවද කියලා මම කතා කරන එක. මයික් එක ඔන් කරලා කිව්වත් කමක් නැහැ. මයික් එක ඔන් කරලා කිව්වත් කමක් නැහැ. පැතුම් දිල්ෂාන් කොටු වගේක් කියලා තියෙනවා. පටන් ගන්න කලින් තා පොන්චි දෙයක් කියනවා. ඒකත් අහගෙන ඉන්න හැමෝටම කියන ඉතාම වැදගත් කාරණයක්. හරිද? තනියෙන් ඔයාලට මම කතා කරන්න පුතා. ඔයාලට තනියෙන් පුද්ගලිකව කතා කරන්න. දැන් මේ WhatsApp group එකේ ඉන්න නම්බර් ටික ඔයා බැලුවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ නම්බර් ටික පෙන්නනවා. තේරුණාද? නම්බර් ටික පෙන්නනවා මම දන්න විදිහට. ඒ නම්බර් ටික බැලුවට පස්සේ අහගන්න නැහැ හරියට කියන එක. හැමෝටම කියන්නේ තනියෙන් කතා කරන්නේ හැම ළමයාටම. දැන් මට ක්ලාස් එකට ඔයාලා ආපුවාම හැමෝම සමානයි. කවුරුත් ඇවිල්ලා විශේෂයි නැහැ. කොහොම සමානයි ඉන්නේ. එතකොට හැමෝටම කියන්නේ. ඔයාගේ WhatsApp group එකේ පෙන්නනවා ඇති දන්නේ නැති නම් වගේ සමහර විට. සමහර අය විතරයි පෙන්නන්නේ පිරිමි ළමයි group එකේ පෙන්නනවා. ගෑනු ළමයි කියන ප්‍රශ්නයක් නැහැ. වෙනම group එකක් තියෙනවා එතන. හරිද? ඒ පෙන්වන නම්බර් වලට ඔයගොල්ලෝ ඒ පෙන්වන නම්බර් එක මොකක් හරි සම්බන්ධතාවයක් ඇති කරගන්න මැසේජ් එකක් හරි දාන්න ගියොත් පරිස්සම් වෙන්න. ඒ ඉන්න අය කවුද කියලා මම දන්නේ නැහැ හරියට. තේරුණාද? වග කියන්නේ නැහැ ඒවට. හරියට අහගෙන ඉන්න හැමෝටම කියන්නේ තනියෙන්. ඔයා දැන් ඔයාගේ WhatsApp group එකේ තියෙන නම්බර් එකට මොකක් හරි එකට මැසේජ් එකක් දැම්මොත් කවුද බං ඔබ කියලා හරි. ඒ එහා පැත්තේ ඉන්න කෙනා කවුද කියලා මං හරියටම දන්නේ නැහැ. මෙතන නම තිබ්බට මං දන්නේ නැහැ හරියටම ළමයෙක්මද ඉන්නේ ක්ලාස් එකේ කියලා. කාවත් ඉතින් එහෙම හොයන්න බෑනේ. එහෙනම් වීඩියෝ ඔන් කරන්න දෙන්න ඕන. වීඩියෝ ඔන් කරත් ඇවිල්ලා මේ වීඩියෝ ඔන් කරන්න දෙන්නේ නැහැ ක්ලාස් එකේ. කතා කරත් කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. තේරුණාද? හැබැයි මං විශ්වාස කරනවා හරිද? කවුරුත් ප්‍රශ්නයක් වෙන වැඩක් කරගන්න එක නැති වෙයි කියලා. මොකද අපි ක්ලාස් එකේ උගන්වනවා මිසක් එතනින් එහාට දේවල් බලන්නේ නැහැ. මං උපරිම ආරක්ෂාව තියලා හදලා තියෙනවා. ගෲප් ටික විතරක් වෙනම. ඒක කියන්නේ ඔයාගේ හොඳට. ඔය ෆෝන් එක දැන ළමයා ක්ලාස් එකට හිටියට සමහරක් වෙලාවට ළමයා නෙවෙයි පාවිච්චි කරන්නේ ෆෝන් එක. තේරුණාද? එයාගේ ගෙදර අයියා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, ගෙදර අප්පච්චි අම්මා පාවිච්චි කරන ෆෝන් එකක් වෙන්න පුළුවන් ක්ලාස් එකේ ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ ප්‍රශ්න වෙන ඒවා ඊට කමීට කලින් මේ වගේම වෙලා තියෙන නිසා පුතා ඇවිල්ලා මේ පොලිස් වල අර එහෙම යන්න වෙච්ච ළමයි ඉන්න ඕන තරම්. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරන්න. ක්ලාස් එකට එන ඕන ළමයි ක්ලාස් එකට ගන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ.
ක්ලාස් එකට ආව නම් ගන්නවා. ඒ කිව්වේ ඔයාගේ ආරක්ෂාවට. හරිද? ඔතන දැන් දෙමාපියෝ ඉන්නවා නම් එයාලා බලලාන ඉන්නවා ඇත් සමහරකට ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඕන WhatsApp group එකක් එහෙමයි. දන්නේ නැති නම්බර් එකක් තියෙනවා නම් ඒකත් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්න. මොකද ඇවිල්ලා ඒකේ එහා පැත්තේ ඉන්න එක්කෙනා හොරෙක් මංකොල්ලකාරයෙක් වෙන්නත් පුළුවන්. තේරුණාද? ඒ ෆෝන් එක පාවිච්චි කරන කෙනා එහෙම වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. තේරුණාද? ඒක ඔයාගේ ආරක්ෂාවට කිව්වේ තනි තනියෙන් හැමෝටම. එහෙනම් අපි පාඩමට යන්. මං කිව්වා ලොක් පාඩම අභ්‍යාස ටිකට පිටු 5ක් විතර ඉතුරු කරගන්න කියලා ඉඩ. ලඝු ගණක පාඩම කතා කරපින්ද අපි අද කතා කරන පාඩමේ නම ලියමු. හැමෝම ක්ලාස් එකේ ඉවරනකම් ක්ලාස් එකේ ඉන්න කියලා කියනවා. ක්ලාස් එකේ මගෙන් අයින් වෙන්න එපා. ලොකු ප්‍රශ්නයක් හින්දා අයින් වුණොත් සිග්නල් ප්‍රශ්නයක් වගේ සාධාරණ හේතුවක් මට පස්සේ මැසේජ් එකක් දාලා රෙකෝඩ් එක ඉල්ලන්න. එතකොට රෙකෝඩ් එක දෙන්න. ළමයි එතකොට දැන් මේකේ මම පාඩම් කීපයක් එහා පැත්තේ පාඩමක් තමයි කතා කරන්නේ. ඒකට හේතුව මේ ප්‍රස්තාර පාඩම කතා කරන්නේ නැහැ. ඒකට කඩදාසි පොත් අනම්මනම් හොයාගන්න තියෙන නිසා. අනිත් එක අද ක්ලාස් එකේ ඉන්න අයත් ඇවිල්ලා මට සමහර ගොඩ දෙනෙක් අදම ක්ලාස් එකේ මුණ ගැහුණා. ඒ නිසා එයාටත් පුළුවන් වෙන පාඩමක් කතා කරනවා. මේ පාඩම ඔයගොල්ලෝ ඉගෙන ගන්න තිබ්බත් නැතත් ප්‍රශ්නයක් නෑ මීට කලින්. හරිද? 10 ශ්‍රේණියේ 24 වෙනි පාඩමට පෙරලන්න දෙක කොටස පෙළපොත. මෙන්න මේ වගේ පෙළපතක් ඇති ඔයාගේ ළඟ. මේ වගේ එකක් වෙනවනේ. වෙනවා. ඒකේ 24 වෙනි පාඩමට පෙරලන්න. 24 පිටුව 60. 24 පාඩම පිටුව 60. අරකේ අභ්‍යාස ටික අපි හදමු. ඒ ටික හදන්න ඉඩ ඉතුරු කරගන්න කියලා කිව්වේ ඒකයි 10 අයට විතරක්. 11 ශ්‍රේණියේ අලුතෙන් අද ක්ලාස් 10 අලුතෙන් ක්ලාස් එකේ ඉන්න අය ඉඩ ඉතුරු කරන්න ඕනෙත් නැහැ. 11 ක්ලාස් එකේ අලුතෙන් ඉන්න ළමයි දෙන්නෙක් විතර ඉන්නවා. එයාලා ඉඩ ඉතුරු කරන්න ඕනෙත් නැහැ. අද එකට ඉන්න අය. 10 පාඩම ඉගෙන ගත්ත එක නිසා අර 10 පාඩමේ ලොක් භාගයට කරපු ළමයි විතරක් ඉඩ ඉතුරු කරොත් ඇති. අනිත් අයට මේ පාඩම කව කරලා දෙන්න. මූල පාඩම් ටික කව කරලා දෙන්න පුළුවන්. මේක 24 වෙනි පාඩම නම ලියන්න. සමාන්තර ශ්‍රේණි කියලා. සමාන්තර ශ්‍රේණි. මගේ අකුරු මෙහෙම තමයි බං ඈ. ඔයිට වඩා ලස්සන ඒවා ලියන්නේ නැහැ අපි. හරිද? ඔය ගාන තමයි ලියන්නේ. සමාන්තර ශ්‍රේණි. හරියට තියෙයි ලස්සන නැතිව. සමාන්තර ශ්‍රේණි. එතකොට පුතා ඔයගොල්ලෝ දැන් මේ ලබන අවුරුද්දේ විභාගෙ ලියන්න ඉන්න අය ඉන්නවා මෙතන. මේ අවුරුද්දේ මේ සාමාන්‍ය පෙළ 10 11 ඉන්නවා. චුට්ටක් වමනාවෙන් ඉගෙන ගන්න වැඩ කරන්න. ඔය කොවිඩ් තියෙනවා, කොරෝනා තියෙනවා, ඉස්කෝලේ උගන්වන්නේ නැහැ, ඔන්ලයින් ක්ලාස් නිමාඩු ඒවා නැහැ. විභාගයේදී ලේසි කරන්නේ නැහැ චුට්ටක්වත්. නෑ. මොකද විභාගයේ දැන් 10 11න් 12ට ගන්න නෑනේ. ඉගෙන ගන්න බැරි අයව. උසස් පෙළ සිලබස් එක දරා ගන්න පුළුවන් අයනේ ගන්න. ඒ නිසා ඒ හේතු කියලා විභාගෙම ලේසි කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. විභාගේ තිබ්බ විදිහටම තියෙනවා. හරි නේද? හරි. එහෙනම් පාඩමේ නම ලිව්වා. සමාන්තර ශ්‍රේණි. ගන්නකො රතු පෑනක් මෙයා ගැන නිර්වචනයක් අපි ලියාගමු. පොඩි නිර්වචනයක් ලියලා පටන් ගමු. සමාන්තර ශ්‍රේණි. මේ පාඩමෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 8ක් බොහෝ දුරට දෙන ගාණක් එනවා. ඊටු ලකුණු දෙක 11 පන්තියේ ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩමෙන් බොහෝ වෙලාවට එකතු කරලා තමයි පේපර් එකට ගාණ හැදෙන්නේ. මේක බොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් සහ ලේසියෙන් ගැටලුව විසඳ ගන්න පුළුවන් පාඩමක්. මේක ජ්‍යාමිතියට සම්බන්ධ එකක් නෙවෙයි. සංඛ්‍යානේ ඇවිල්ලා අංක ගණිතයේ පාඩමක් තියෙන්නේ. ඒ හින්දා ඔන්න දැන් නිර්වචනය ලියමු. හරිද? රතු පෑනක් ගන්න රතු පෑනෙන් ලියන්න පුළුවන්. ඉස්කෝලේ පොතක ලියන්නේ නැහැ. ඉස්කෝලේ එකේම ලියන්න බෑ. ඉස්කෝලෙන් එළවයි ගියාට පස්සේ නැත්තම්. හරිද? මම ඔයාලගේ මයික් එක ඔෆ් කරනවා తాවකාලිකව. ඊට අමතරව chat එකත් ඔෆ් කරලා දානවා. මට ඕනොත් ඔන් කරලා දෙන්න. නෑ chat එක ඔෆ් කරනවා මයික් එක ඔන් එකේ තියෙනවා. ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් ගියොත් මයික් එක ඔන් කරලා කියන්න. තරු ලකුණක් දාලා ලියන්න රතු පෑනේ. පද අතර වෙනස මේක දැන් ලියමු. හරිද? පද අතර වෙනස අලුතෙන් මින්න ළමයෙකුට චුට්ටක් වෙලා බලා ඉන්න ඕන නම් නිකන් බලන් ඉන්න. හැබැයි ඉතින් නෝට් එක නැතුණාම පස්සේ රෙකෝඩ් එකෙන් හරි බලලා ලියා ගන්න වෙයි ඈ. පද අතර වෙනස වරහන් ඇතුලේ ලියන්න අන්තරය කියලා. අන්තරය කියලා ලියන්න වරහන් ඇතුලේ වෙනසනේ පුතේ. අන්තරය සමාන වන මං කියන එක ඇහෙනවනේ කොල්ලෝ. කියන එක හරිය ලියා ගන්න ඈ. සමාන වන සංඛ්‍යා රටා දන්නවනේ 9 තිබුණා 8 තිබුණා. සංඛ්‍යා රටා සමාන්තර ශ්‍රේණි ලෙස හැඳින්වේ. සමාන්තර ශ්‍රේණි කියලාත් කියනවා මගේ පුතා සමහරක් වෙලාවට මේවට. සමාන්තර ශ්‍රේණි කියලා තමයි මේ පොතේ පාඩමේ තියෙනවා අපි ලියමු. සමාන්තර ශ්‍රේණි ලෙස හැඳින්වේ. සමාන්තර ශ්‍රේණි වේ කියලා ලියමුනේ. ආය අකුරු වැඩියෙන් දාන්නේ අපරාධේ පෑන අපරාධෙනේ. තින්ත අපරාධෙනේ. සුලෝචන ඇහෙනවනේ මම කතා කරන එක. හවුද? සුලෝචන කතා කරන්නේ නැහැ අප්පා දැන් තරහ වෙලාද? පද හතර වෙනස ඇහෙනවා. සමාන වන සංඛ්‍යා රටා සමාන්තර ශ්‍රේණි වේ. හරි.
එතකොට මේ තමයි නිර්වචනය. කියවලා බලන්න එකපාරක් තනියෙන් ලියාගත්තා කියවන්න. ළමයි මම මේ ගොඩක් එමීට කරන්න ක්ලාස් එක. වෙගෙන් කරන්නේ නැහැ. මට එක දවස් දෙකක් දවස් තුනක් දවස් හතරක් ගියත් කමක් නැහැ පාඩම කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මම ඉස්කෝලේ ගන්නන්නේ නැති එකේ ටියුෂන් ක්ලාස් විතරයි කරන්නේ. ඒ හින්දා මට ඕන තරම් වෙලාව තියෙනවනේ දැන් කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලෙන් ක්ලාස් පටන් ගත්තා කියලා වෙලාව ගැටලුවක් එන්නේ නැහැ. රෑ 12ට හරි ක්ලාස් එක කරනවා. අද පද අතර වෙනස නැත්නම් අන්තරය සමාන වෙන සංඛ්‍යා රටා සමාන්තර ශ්‍රේණි වේ. එතකොට මේක මතක තියාගන්න ඕනේ පුතා. පද අතර වෙනස ඒ කියන්නේ මේ පද අතර වෙනස සමාන වෙන්න ඕන. හරිද? සමාන නැත්නම් සමාන්තර ශ්‍රේණියක් කියලා ගන්න බෑ. එතකොට දැන් ඔය ලියාගත්ත රෝග තේරුන්නේ නැහැ බං නැද්ද? ඒක තේරෙන විදිහට අපි ලියාගමු. උදාහරණයක්. ඔයාලට මේකට උදාහරණ විදියට දෙනවා රතපෑන අයින් කරලා නිල් එකෙන් ලියන්න. මෙන්න පළවෙනි එක. මෙන්න දෙවෙනි එක. මෙන්න තුන්වෙනි එක. මෙන්න හතරවෙනි එක ඉන්න පොඩ්ඩක් ඈ. අංක දාගෙන යන්න එපා පළලට. ලියාගෙන මයන් අපි. පළවෙනි එක මෙහෙම ලියන්නකෝ. මෙහෙම ලියන්න පළවෙනි එක. 5 7 10 2යි 3යි 14 4යි 19 තිත් ටිකක්. මේ ඉලක්කම් ටික ලියන්න යන්න. මේක මේ ඇවිල්ලා හරියට අල්ලගත්තොත් මේ පාඩම නම් ළමයි මේ සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම මේ ගානට ලකුණු ගන්න පුළුවන් එකක් ඈ. මේක ලේසි. මොකද මේ පාඩමට වෙන පාඩම් කනෙක්ෂන් නැහැ. සමගාමී සමීකරණ එකේ පොඩි සම්බන්ධයක් තියෙනවා. අනිත් ඒවා වගේ නෑ. 5යි 2යි 7යි 7යි 3යි 10යි 10යි 4යි 14යි 14යි 5යි 19යි. හරි එකක් ඈ. එකක්. අපි තව එකක් ලියමු. තව එකක් මෙතනින් ලියමු. මෙහෙම ලියන්නේ ඒක. 100 90 80 60 50 තිත් ටිකක්. මම මේ හොඳට කල්පනා කරලා මේ ඉලක්කම් ටික දැන් මේ බය නැතුව ලියා ගන්න. 100 90 80 60 මෙතන නෑ පුතේ. 60 50 තිත් ටිකක්. ලියා ගන්න. ඒක හැම යනවා. හරිද? දැන් ඔන්න අංක මේ දෙක දාන්න එපා. දැන් ඔයගොල්ලෝ මම පොඩි ප්‍රශ්නයක් අහන්නද පුතා. මේ උඩින් ලියපුවාගේ රටාවක් තියෙනවද කියලා මට කියන්න බලන්න. උඩින් ලියපුවාගේ රටාවක් තියෙනවද කියලා කියන්න බලන්න. ඔව් නම් මේ වගේ ඔයා දැන් හොඳට බලලා රටාවක් තියෙන්නේ කෝකේද රටාවක් තියෙනවද කියලා පොඩි මැසේජ් එකක් දාන්න මට. රටාවක් හොයාගත්තා නම් කෝකේ හරි. මේ මම උඩ ලියපු දෙන්නාගේ රටාවක් තියෙන්නේ කොයි එකේද? රටාවක් දෙකේම තියෙනවද දෙකේම නැද්ද? විනෝත් කියනවා පළවෙනි එකේ රටාවක් තියෙනවා කියලා. සචිනි කියනවා පළවෙනි එකේ රටාවක් තියෙනවා කියලා. බලන්න ඕනේ හරියට. අකිල සනුජය කියනවා පළවෙනි එකේ රටාවක් ඇත කියලා. අංකයක් කියලා දැම්ම නම් ඇති ඈ පුතේ. පළවෙනි එකේ රටාවක් තියෙනවා. අංකයක දැම්ම නම් ඇති. ශශිකලා. පළවෙනි එක. කවිෂ්ක. අංක 1 දාන්න. 2 තිසල් දෙකක් කියලාත් කියනවා. දුලක්ෂි 1. කීපාම දාන්න පුතේ. චෙත්මින. මේදාවි. කවිනේ. මේ අලුතෙන් ඉන්න දරුවෝ ඔයාලගේ නම චුට්ටක් ඇවිල්ලා අකුරක් දෙයක් වෙනස් වුණාට ගණන් ගන්න නැහැ. තරහ වෙන්න බෑ. හරිද? මට දැන් පුරුදු නැති නිසා එහෙම වෙන්න පුළුවන්. මේ ඉංග්‍රීසි කියවන්නත් දන්නේ නැහැ බා. හරියට දන්න ටික තමයි ඔය කියවන්නේ. හරි. එහෙනම් ඇති. දැන් ඇවිල්ලා මේ හරි ෆෝන් එක ඔබන එක නැතුව මම කරන එක බලා ඉන්නේ. හරිද? දැන් බලන්න ඉන්න. ආයෙ මැසේජ් දාන්න බැරි වෙයි. ඕකේ. chat off වෙලා තියෙන. මේ පැත්ත බලන්නකො පළවෙනි එක බලමු අපි. 5යි 2යි 7යි 7යි 3යි 10යි 10යි 4යි 14යි 14යි 5යි 19යි ඒකේ රටාවක් තියෙනවා ඔයගොල්ලෝ හරි. මුල එකේ 2යි ඊළඟේ 3යි ඊළඟේ 4යි ඊළඟේ 5යි වැඩි වෙවි යන්නේ. මෙයා අතර වෙනස 2යි මෙයා අතර 3යි මෙයා අතර 4යි මෙයා අතර 5යි වෙනස විදිහට ගිහිලා තියෙනවා. ඒතකොට රටාවක් තියෙනවා හරි. 5යි 2යි 7යි 7යි 3යි 10යි 10යි 4යි 14යි 14යි 5යි 19යි. ඒතකොට දැන් පළවෙනි එකේ රටාවක් තියෙනවා. දෙවෙනි එකේ බලමු. 100 90 80 මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක නම් ඒ විදිහට තියෙන නිසා මේක නම් රටාවක් ඇත්තටම දකින්න විදිහක් ඇත්තෙම නැහැ. රටාවක් දකින්න විදිහක් ඇත්තෙම නෑ මෙයාගේ. අපි තව එකක් ලියමු. අංක 3 කියලා දාන්න මේකෙත් හොයලා දෙන්න මට. මේකෙත් හොයලා දෙන්න. මෙයාගෙත් හොයලා දෙන්න මට. හරිද? අපි මෙහෙම ගමු. 90. මේකල් ලියා ගන්න 80. ඊට පස්සේ 10ක් අඩු වුණා නේ. 60 20ක් අඩු වුණා. 30 බිංදුව. සම වෙන්න. බිංදුව නෙවෙයි. ඍණ 10. හරි. ඍණ 10. ලියා ගන්නකො මෙයත්. මෙයත් ලියාගෙන මෙයාගේ තව පද දෙකක් දෙන්න ඕන මට. තව පද දෙකක් දෙනවා ඉන්නේ. පොඩි වෙනසක් කරගමුද අපි? පුංචි වෙනසක්. එපානේ ඕනේ. කොහොමද පුතේ? ඇති.
ඇති ඇති ඔය ඇති වැඩිත් එක්ක. මේක පැහැදිලි කරන්න මේක ඇති ලියා ගන්න. ළමයි 30 දෙනෙක් ඉන්නවා ක්ලාස් එකේ 11 අයත් 5 දෙනෙක් ඉන්නවා. එතකොට අනිත් අය 10 අය වෙන්න ඕන ඉන්නේ. මං කිව්වා 10 ශ්‍රේණියෙන් අලුතෙන් සම්බන්ධ වුණ අයට මේ වෙලාවට ක්ලාස් එකට එන්න බැයි නම් හවස මං ක්ලාස් එකක් දෙන්නම් කියලා. හදිසිය අද කරන පාඩම තේරුම් නැත්නම් මගේ දැන් ක්ලාස් එකේ ඉන්න ළමයිට කලින් ඉඳලා මුලින් ඉඳලා හිටපු පුතාලා ඔයාලටත් හවස ක්ලාස් එකට ඕනනම් ඇවිල්ලා ආපුවා බලන්න පුළුවන්. හවසත් 5:30ට ක්ලාස් එකක් තියෙනවා මේ පාඩමමයි කරන්නේ. ඒ කියලා දැන් අයින් වෙන්න එපා. හවස වැස්සක් වතාවොත් මේ ක්ලාස් එක නැති වෙන්නත් පුළුවන් ඈ. තේරුණාද? බියංකා, අරෝෂා. අරෝෂා යාළුවෝ ඉන්නවද අරෝෂා? හරි. මේකේ රටාවක් තියනවද නැද්ද කියලායි මට එවන්න ඕනේ. එපා මම කියන්නම්. ඉන්න. මෙතන ඇවිල්ලා අඩු වෙන්නේ 10යි. මෙතන අඩු වෙනවා 20ක්. මෙතන 30ක් අඩු වෙනවා. මෙතන දැන් පුතා 30ක් බිඳුවට ගියොත් 30යි. ඒ නිසා මේකේ 40ක් අඩුවෙන් තමයි තියෙන්නේ ඇත්තටම. ඔයාලට තේරෙනවා මේක 40ක් අඩුවෙන් තමයි තියෙන්නේ කියලා. එතකොට ඔන්න මම මේ අහන ප්‍රශ්න පොඩි උත්තරයක් දාන්න. දාන්නේ ටයිප් කරලා ඈ. හරිද? කියන්නේ නැහැ. මයික් ඔන් කරන්න නැතුව. හරි. කවිෂ්කනේ. ඕකේ. කවිෂ්ක වෙලා ගිහිල්ලා දාවේ. එතකොට දැන් පාඩමවත් දන්නේ නැහැ වුන් ඈ වෙලා ගිහිල්ලා આવොත්. මේ අපි අලුත් පාඩමක් කතා කරන්නේ 24 වෙනි එක. ළමයි මෙන්න මේකේ රටාවක් තියෙනවද නැද්ද කියලා දාන්නකෝ. තියෙනවා නම් ඔව් නැත්නම් නැහැ. මේ දෙකපෙකේ රටාවක් තියෙනවද කියලා. තියෙනවද? පූජා තියෙනවනේ. ඕකේ. අහගන්නකො මේක. හරිද පුතේ? මේක හරියට අහගන්න. හරිද? හරියට අහගන්නවා මේ කියන එක. තේරුණාද? අපිට සංඛ්‍යා රටා කියලා ඔයාලට පුතා මේ පොඩි පොඩි පන්ති වලදී උගන්වපුවා මෙන්න මේවත් සංඛ්‍යා රටා ඇත්තටම. පුංචි පන්ති වලදී මේවා සංඛ්‍යා රටා විදිහට තිබ්බා. ඒක හරි. ඒක මම පිළිගන්නවා. 5 4 පන්ති වල 6 දිත් තිබුණා සංඛ්‍යා රටා විදිහට මේ වගේ ඒවා තියෙනවා. මෙන්න මේක සංඛ්‍යා රටාවක්. මෙයා නම් සංඛ්‍යා රටාවක් නෙවෙයි. මෙන්න මේ දෙවෙනි එක විතරයි සංඛ්‍යා රටාවක් විදිහට ගන්න බැරි. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මෙතන මේ පද අතර වෙනසක් අසමාන වෙලා ගියපු හින්දා. ඕකේ. අහගන්න ඈ. මෙයා සංඛ්‍යා රටාවක් මෙයාගේ 2 3 4 5 වැඩි වෙවි යනවා. මෙයා සංඛ්‍යා රටාවක් මෙයාගේ 10 20 අඩු වෙවි යනවා. එතකොට මේ දෙන්න සංඛ්‍යා රටා දෙකක්. හරිද? මේ දෙන්න සංඛ්‍යා රටා දෙකක්. හැබැයි සමාන්තර ශ්‍රේණි දෙකක් නෙවෙයි. මේ දෙන්න සංඛ්‍යා රටා දෙකක්. හැබැයි සමාන්තර ශ්‍රේණි දෙකක් නෙවෙයි මේ දෙන්න. මේක නම් කොහොමත් නෑ. මේක සංඛ්‍යා රටාවකුත් නෙවෙයි සමාන්තර ශ්‍රේණියකුත් නෙවෙයි. මම මේවා මකලා දාන්නම්. ඒවා නිකන් ලිව්වේ හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම ඒවත් තියෙනවා. මෙන්න මේ දෙන්න සංඛ්‍යා රටා දෙකක්. ඒක හරි. සංඛ්‍යා රටා දෙකක්. රටාවක් තිබේ. හැබැයි සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. ඒකට හේතුව තමයි මෙයාලා අතර තියෙන වෙනස හැම වෙලාවෙම වෙනස් වෙවි යන්නේ. මේ වෙනස වැඩි වෙවි වෙනස් වෙවි යනවා. මේකේ අඩු වෙවි යනවා. ඒ නිසා රතු පෑනක් කරන් තරු ලකුණක් දාලා ලියන්න මේ ඊටාම් වැදගත් කොටසක් කිව්වේ අපිට ගණන් හදනකොට මේක ඕන වෙනවා. තරු ලකුණක් දාලා ලියන්න රතු පෑනක් කරන් පහලින් රතු පෑනක් කරන් තරු ලකුණක් දාලා ලියන්න. ඉහත දී ඇති මේ පාඩමේ නෝට් එක ළමයි ඈ වැදගත්ම හරිය මේ හරිය. කවුරු හරි කෙනෙකුට දැන් මේ තියරි කොටස් මේ හරිය දන්නේ නැතුව ගියොත් එimhe හදන්න බෑ කරන. මේකේ නීති ආඩංගු ටික අපි ඉගෙන ගන්න ඕන. ඉහත දී ඇති 1 හා 3 පළවෙනි එකයි තුන්වෙනි එකයි පුතේ 1 හා 3 සංඛ්‍යා රටා වනමුත් වන නමුත් කියන එක ලිව්වේ සංඛ්‍යා රටා වනමුත් සංඛ්‍යා රටා වනමුත් සමාන්තර ශ්‍රේණි නොවේ. මේ අලුතෙන් ක්ලාස් එකේ අද ඉන්න ළමයි කවුරු හරි ඉංග්‍රීසි මීඩියම් අය ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. ඔයාගේ පොතේ මේ ගණන් ටිකමයි තියෙන්නේ. ලියලා තියෙන එක විතරයි ඔයාලට ඉංග්‍රීසියෙන් කියව ගන්න වෙන්නේ. සංඛ්‍යා රටා වනමුත් සමාන්තර ශ්‍රේණි නොවේ. හරි. හේතුව තමයි පද අතර පරතරය සමානව පිහිටලා නැහැ. තේරුණාද? ඕනනම් ඔයාලට වගන්තියක් හදලා මේක ලියා ගන්න පුළුවන් පහලින් කොල්ලෝ. මොකද්ද හේතුව? පද අතර වෙනස පුතා සමානව පිහිටන්නේ නැති වුණාම ගන්නෙ නෑ සමාන්තර ශ්‍රේණියක් කියලා. සමාන්තර ශ්‍රේණියක් කියලා ගන්නෙම පද අතර වෙනස සමානව තිබ්බහම. දැන් ඒ කොටස ගැන ඒ ඇති. අපි යන් සමාන්තර ශ්‍රේණියක් ගැන ලියා ගන්න ඊළඟට. පහත දී ඇති 1 හා 3 සම වෙන්න. ඉහත දී ඇති 1 හා 3 සංඛ්‍යා රටාව වෙන නමුත් සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. දැන් ඔන්න බලන්න අපි සමාන්තර ශ්‍රේණිත් ලියමු මේකේ.
මෙන්න මේ දෙක ලියන්න ඊට පහලින් නිල් පෑනෙන් 1 2 ගණන් දෙකක් අපි ලියමු. ගණන් දෙකක් ඈ. මේකට අපි ගමු මෙහෙම 5 8 11 ගොඩක් ඉලක්කම් ඕනේ නැහැ නේ ළමයි. 5 3 8 8 3 11 11 3 14 තිත් ටිකක්. තව තියෙනවා. තිත් 3ක් දැම්ම නැහැ තියා ඉස්සරහට. තිත් 3ක් විතර ඉස්සරහට දැම්ම නම් ඇති. මෙයාව ලියා ගන්න ඊට පහලින් මේක නිල් හෝ කළු පෑනෙන් ලියන්න රතු එකෙන් ලියන්න එපා. දෙවෙනි එක මෙහෙම ගමු. ඍණ 13 ඍණ 10 චුට්ටක් ඉන්න මේක තව ටිකක් පොඩි වෙලා ලියන්න. මෙයා ලියන අය බය වෙන්න එපා. ඒ ඉලක්කම් ලියනවම. දෙවෙනි එක ඍණ 13 ඍණ 10 ඍණ 7 ඍණ 4 ඍණ 1 2 5 තිත් ටිකක්. මේ ටික හරියට බලලා ලියාගෙන ඉලක්කම් ටික වර්ධින්න බෑ එකක්වත් ඈ. හරියට බලලා පුතා ඉලක්කම් ටික ලියා ගනු මැනවි. වරද්දන්න නැතුව මේ වයර් එකක් පැටලෙනවා බම් මෙතන හෙට මේට හැම වෙලාවෙම හැමදාම කියනව නේද? ඍණ 13 ඍණ 10 ඍණ 7 ඍණ 4 ඍණ 1 2 5 මේ ඉලක්කම් ටික තියෙනවා. හරිද පුතා? දැන් ඔන්න මම මේ දෙන්න ගැන ඔයාලට කියනවා හරියට අහගෙන ඉන්න. 5ට 3ක් එකතු වුණොත් තමයි 8 හැදෙන්නේ. හරි නේද? එතකොට 3යි වැඩි වෙන්නේ. 8ට 3ක් එකතු වුණොත් තමයි 11 හැදෙන්නේ. 3යි වැඩි වෙන්නේ. 11ට 3ක් එකතු වුණොත් තමයි 14 හැදෙන්නේ. 3යි වැඩි වෙන්නේ. අන්න 3 3 වැඩි වෙලා ගිහිලා තියෙනවා සමානව පිහිටලා තියෙනවා. මෙයා බලමු අපි. දැන් ඍණ 13ට මේ බලන්න ඈ පුතේ. දැන් මේක දන්නවද ඍණ දාන්න? ඍණ 13ට කීයක් එකතු වෙන්න ඕනද 10 හැදෙන්න කියලා බලමු. ඍණ 13ට එකතු වෙන්න ඕන ධන වලින් 3. මයික් ඔන් වෙනවා නේ. කමන්නේ. ඔය කට් වෙලා આવොත් තමයි මයික් එක ඔන් වෙන්නේ. ඒ නිසා කට් වෙලා આવොත් එහෙම හපව ක්ලාස් එකට මොකද කරන්නේ? ඔව්. කට් වෙලා આવොත් ආවට පස්සේ බලන්න ඕන මගේ ෆෝන් එකේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ නැත්නම් ඔෆ්ද කියලා. හරිද? එහෙම බලන්න. ඔන් වෙලා තිබ්බොත් කතා කරන්න එපා. කතා කරන්න එක ඇහෙනවා. දැන් ලංකාව හැමතැනම ඇහෙනවා. අර මේ ඉන්න ළමයි ඉන්නවනේ ටික දුරක්. ඈතින් ඉන්න අය. යාවත් එක්ක. දැන් මේකේ බලන්න ඍණ 13ට ධන 3ක් එකතු වෙලා තමයි ඍණ 10 හැදෙන්නේ. මොකද 13න් 3ක් අඩු කරපුවාම 10 හැදෙනවා. මේ පළවෙනි එක ඈ. මේ 10 හැදෙන විදිහ. ඊට පස්සේ අපි බලමු. ඍණ 10ට ආයෙ 3ක් එකතු වුණාම තමයි ඍණ 7 හැදෙන්නේ. මේ දෙකෙන් හැදෙනවා ඍණ 10. මේ දෙකෙන් හැදෙනවා ඍණ 7. එතකොට මේ ධන 3ක් එකතු. අපි බලමු ඍණ 7ට මේක ලියාගන්න එපා. නිකන් එන්න. ඍණ 7ට 3ක් එකතු වුණාම තමයි ලොකු එකෙන් පොඩි එක අඩු වෙලා ඍණ 4ක් හැදෙන්නේ. දැන් ඔයාලට පේනවාද පුතා මේකේ 3 3 වැඩි වෙවි යන්නේ. මේක බලපුවාම ළමයෙක් කියන්න පුළුවන් නෑනේ බං ඕක අඩු වෙවි යන්නේ කියලා. නෑ මේක අඩු වෙවි නෙවෙයි යන්නේ. මේක වැඩි වෙවි යන්නේ. ඍණ සංඛ්‍යා ඉලක්කම ලොකු වෙනකොටනේ වටිනාකම අඩු වෙන්නේ. මෙහෙ යනකොට වටිනාකම අඩු වෙනවා. දැන් වැඩි වෙවි යන්නේ. කීය වැඩි වෙනවද? 3 3. මේක හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා. මෙහෙ බලන්න නැතුව අරහෙ බැලුවා නම් හොයාගන්න පුළුවන් ඔයාලට. එහා පැත්ත මේක. එහා පැත්ත බැලුවා නම් හොයාගත්ත එක. මේ බලන්න. දෙකට පස්සේ පහනේ තියෙන්නේ පුතා. දෙකට පස්සේ පහනේ තියෙන්නේ. ඍණයකට පස්සේ දෙක දැන් මෙයයි දන්නවද? 0.1 2. තුනක් තියෙනවනේ එතන. 0.1 2. එතකොට හරි. දෙකට පස්සේ පහ තියෙන්නේ. එහෙනම් මෙයාගෙත් වැඩි වෙවි යන්නේ. අපි මෙහෙම ලියමු. පහලින්. පොඩි තර ලකුණක් දාලා ලියන්න. ඉහත සංඛ්‍යා රටා දෙකම මේක රතු පෑනෙන් ලියන්නේ ඈ. පැහැදිලි නෝට් එකක් දාගන්න. ඉස්කෝලෙන් පාඩම ඉගෙන ගත්තත් කමන්නේ නැහැ. මම දන්නවා ඕක ඇවිල්ලා 100% ඉගෙන ගන්න නැහැ කොයි වෙලාවකවත්. හොඳටම පුළුවන් ළමයෙක්වත් 100% ඉගෙන ගන්න නැහැ පාඩමක් ගන්න පළවෙනි පාරේ. ඉහත සංඛ්‍යා රටා දෙකම සමාන්තර ශ්‍රේණි වේ. මොකද අහන්න තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න පුළුවන් ඈ ළමයි. ඕන කෙනෙකුට. හරිද? ඕන කෙනෙකුට මයික් ඔන් කරලා අහන්න පුළුවන් මොකද අහන්න තියෙනවා නම්. ඔයගොල්ලන්ගේ නම නම් නමින් එන්න ක්ලාස් එකට. මම එදා ක්ලාස් එකේ කිව්වා ඔයාලට මේ පුතා බොහොම ඉක්මනට ක්ලාස් එකට එනකොට නම ටයිප් කරන්න නැතුව අංකයක් ටයිප් කරලා එන්න. අංකයක් දෙනවා. අංකයක් දෙනවා නම ගහන්න නැතුව එන්න අංකයක්. එතකොට මම ඒක අඳුරගන්නේ ඒ අංකෙන් විතරයි. ඒ අංකේ මම කියනවා ළමයාගේ ආරක්ෂාවට යාළුවන්ට දෙන්න එපයි කියලා. ඒ අංකේ දුන්නාට පස්සේ එකෙන් එන්න ක්ලාස් වලට එනකොට. මොකද මේ ඔන්ලයින් ක්ලාස් එකේ නේද විදිහටම කරන්න වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේක ලියමු. ඉහත සංඛ්‍යා රටා දෙකම සමාන්තර ශ්‍රේණි වේ. පොඩි විතර අපි මේ ගොඩක් වේගෙන් හදන්නේ නැහැ. සමාන්තර ශ්‍රේණි වේ. ඉහත සංඛ්‍යා රටා දෙකම සමාන්තර ශ්‍රේණි වේ. ඔයාලට ඉන්ටර්වල් එක දෙනවා උදේ කෑම එහෙම කෑවේ නැත්තම් කොච්චර වෙලාවකින්ද? තව පැය භාගයකින් විතර. ඔන්න ඉහත සංඛ්‍යා රටා දෙකම සමාන්තර ශ්‍රේණි වේ. හරි. ඒක හරි. මෙතන ලියන්නත් පුළුවන් වෙනස සමානයි.
උඩින් එකත් වැඩි උනේ 3 3 දෙවෙනි එකත් 3 3 තමයි වැඩි වෙගෙන යන්න හදලා තිබුණේ. හරි නේද? අපි තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. තව දැනගන්න ඕන දේවල් දෙයක්. මේක ඊටාම් වැදගත්. රතු පෑනකින් ලියන්න පහලින් තර ලකුණක් දාලා. අපි මේ පාඩමේ කතා කරන්න පුතා එතකොට පද අතර වෙනස සමානව පිහිටන ඒවා ගැන විතරයි. තේරුණාද? අර පුංචි කාලේ හදපු එක එක වැඩි වෙවි අඩු වෙවි යන ඒවා ගැන කතා කරන්නේ නැහැ මේ පාඩමේදී. කවදාවත් විභාගෙට එහෙම එකක් එන්නේ නැහැ. එක්කෝ අඩු වෙනවා සමාන ප්‍රමාණයක්, එක්කෝ වැඩි වෙනවා සමාන ප්‍රමාණයක් ඒවා විතරයි මේ පාඩමේදී කතා කරන්නේ. එහෙම ඒවා විතරයි විභාගයේදී එන්නේ. ඊට වඩා වෙනස් ඒවා එන්නේ නැහැ. එන්නේ නැහැ. මේක අපි ලියමු. ඕනෑම සමාන්තර ශ්‍රේණියක. දැන් පුතා අපි කතා කරන්නේ සංඛ්‍යා රටාවක නෙවෙයි. ඕනෑම සමාන්තර ශ්‍රේණියක. ඒ කියන්නේ සමානව තියෙන එක ඈ. සමාන්තර ශ්‍රේණියක. මේක ලියා ගන්න. මේක රතු පෑනෙන් ලියන්න. මේ කයන්න පේද්ද දන්නේ බං අග ලියලා පේනවනේ. ඕනෑම සමාන්තර ශ්‍රේණියක ඕනෑම සමාන්තර ශ්‍රේණියක පළමු පදය. පළමු පදය. මෙන්න මේක මතක තියාගන්න වෙයි. අමතක වුණොත් ගණන් හදලා ඉවරයි. හරිද? ඕනෑම සමාන්තර ශ්‍රේණියක පළමු පදය ඒ ලෙස හැඳින්වේ. සිම්පල් ඒ දාන්න. සිම්පල් ඒ ලෙස හැඳින්වේ. හැඳින්වේ. මේක තව එකක් ලියන්න තියෙනවා. සෑහෙන වැදගත් වෙන එක. අතිශයින්ම වැදගත්. තේරුණාද? මේ පාඩම සඳහා අතිශයින්ම වැදගත් කාරණයක්. මේකක්. ඕනෑම සමාන්තර ශ්‍රේණියක පළමු පදේ. දැන් මේක පුතා මතක තියාගෙන ඉන්න ඕන එකක්. ඕන සංඛ්‍යා රටාවක මුලින්ම තියෙන ඉලක්කමට අපි දාන නම තමයි A කියන එක්කෙනා. මෙන්න මේක යොදා ගන්නවා ওই පාඩමේ සූත්‍රවලට ඉලක්කම් ආදේශ කරනකොට සූත්‍රවල ඒ අකුර එන්නේ. එතකොට පළවෙනි පදේ තමයි දාන්නේ කියලායි මේක කියන්නේ. එහෙනම් අපි දෙවෙනි වාගන්තිය ලියා ගමු. මේක දැන් ඕනෑම සමාන්තර ශ්‍රේණියක් කියලා තියෙන නිසා ඒක ලියන්න ඕනේ නැහැ. හරිද? පද අතර වෙනස. පද අතර වෙනස. ඒත් ඕනෑම සමාන්තර ශ්‍රේණියකමයි ඈ. පද අතර වෙනස. පද අතර වෙනස අපි මොකද්ද කියන්නේ කියලා දන්නවා. 4 5 පන්ති වලින් නම් දැනගෙන ඉන්නවා. පොදු අන්තරය. වරහන් ඇතුළේ ලියන්න. පොදු අන්තරය. දන්නවනේ පොදු අන්තරය. අන්තරය පොදු ඒ කියන්නේ වෙනස සමාන වුණාම පොදු අන්තරය කියනවා. පොදු අන්තරය. පද අතර වෙනස පොදු අන්තරය. D මගින් D මේ පැත්තට වෙන්නද නේ ළමයි. මේ පැත්තට වෙන අනිත් පැත්තට ලියා ගන්න. හරි. D මේ පැත්තටනේ. D මගින් සංකේතවත් වේ. එහෙම ලියාගමු. ගැලපෙන්න මොකක් හරි වගන්තියක් ලියා ගන්න. ආයෙ ප්‍රශ්නයක් නැහැ. මට වඩා හොඳට සිංහල පුළුවන් නේ. සංකේතවත් වේ. ඉන්න අයින් වෙන්න. පද අතර වෙනස පොදු අන්තරය D මගින් සංකේතවත් වේ. මගේ පුතා පොඩි උදව්වක් ඕන මට. මේ වගන් දෙකම ලියලා ඉවර නම් පොඩි මැසේජ් එකක් දාන්න හරි කියලා. හැමෝම කම්මලිය වෙන්නේ නැතුව උදව් කරන්න. වැඩේ කරගෙන යන්න අපි. හරි. දාන්න ඕනේ මැසේජ් එකක් දාන්න කිව්වම දාන්න. ඕකයි අකුරු දැන් ටයිප් කරලා වෙන එක. මහ ලොකු වැඩක්ද? කවුද බියංකා? ඔයා පුතා එවන මැසේජ් එක මට එන්නේ නැතුවේ මං ඇවිල්ලා මේ ඕෆ් කරා මෙතන WhatsApp group එකේ මේක ඕෆ් කරලා දැම්මා. ඔයාට මං මේ ඔය Zoom එකෙන් මැසේජ් එකක් මට ටයිප් කරලා එවන විදිය කියලා දෙන්න ඕනේ. ඒක කියලා දුන්නා නම් හරියනවා. මට මතක විදියට ඕකේ මෝ වෙන්නේ නැති ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා පුළුවන් දාන්න. ඒක හොයාගන්න. හාලියල ඉවරයි නේ කට්ටිය. හරි. බොහොම ස්තුතියි. මැසේජ් එකක් දැම්මට. එහෙනම් අපි දැන් දන්නවා වුණ ගොඩක් දේවල්. හරිද? දැන් ඒකයි D එකයි අපි කියලා ලියාගත්තනේ. ඔය දෙකටත් පොඩි උදාහරණයක් ලියාගමුද පුතා? තව ටිකකින් කට්ට එතකොට ක්ලාස් එකට එන්නේ නැහැ. තව පැය භාගකින් ඉන්ටර්වල් එකක් දෙන්නම්. පැය භාගකින් විතර කියලා තමයි මං හිතන්නේ. උදේ හැබැයි ටිකක් උදේ නැගිටනම් කන්නක් තිබුණා බං. කැම කාපු නැති නැද්ද? වෙලාව. මේක ලියාගන්නකො. අපි මෙතන ගමු 3. ඊට පස්සේ 5. ඊට පස්සේ 7. ඊට පස්සේ 9. ඊට පස්සේ 11. ඊට පස්සේ 33ක්. ඉරකි තිතකි. අහෝ දුක කියලා ලියාගන්න. එහෙම ලියන්න එපා. 3යි 2යි 5යි 5යි 2යි 7යි 7යි 2යි 9යි 9යි 2යි 11යි. මෙන්න මේක පුතා දැන් අපි නම් කරමු. හරිද? ඉස්සරහම මෙහෙම දාමු. මේ දෙක අත්‍යවශ්‍යයි. මේක පුංචි දෙයක්. හැබැයි ඉතින් මේක ඕන. පොඩි දෙයක් තියෙන්නේ. පුංචි දෙයක්. පළමු පදය. මේවා දැනගෙන ඉන්න ඕනේ මේ පාඩම ඉගෙන ගන්න. පළමු පදය. A. පළමු පදේ A. හරිද? එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් පුතා එහෙනම්. A සමානයි මේව නිසා A සමානයි 3යි.
ඔන්න උඩින් දීපු සංඛ්‍යා රටාවේ කොල්ලෝ පළවෙනි පදේ 3යි. ඒ කියන්නේ ඒ සමානයි 3යි. මේක අත්‍යවශ්‍යයි ඈ ඔන්න. දැනගන්න දැන් ඉගෙන ගන්නවා නම් විශේෂයෙන්ම හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. මම ඔයාලට මේකේ රෙකෝඩ් එකක් ඉල්ලවුවොත් දෙන නිසා අත්‍යවශ්‍ය කෙනෙකුට නැවත වරක් බලන්න උනත් පුළුවන්. පළමු පදය A. A කියන්නේ 3යි. හරිද? A 3යි. ඊට පස්සේ අපි තව එකක් ලියන්න ඕනේ. පොදු අන්තරය. මේක සමානව තියෙනෝනේ 2යි 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 හරිනේ. පොදු අන්තරය. ලියන්න පොදු අන්තරය කියලා. පොදු අන්තරය. මේ පොදු අන්තරය හදන්න පුතා හැම වෙලාවෙම එක ළඟ පද දෙකකින් පිටිපස්ස සහ දෙවෙනියට තියෙන පදයෙන් කලින් එකන අඩු කරන්න ඕනේ. ඒ නිසා මම පොදු අන්තරය හදන විදිහත් එක්ක මේක ලියන්නම්. හදා ගන්න විදිහත් එක්ක ලියන්නම්. හරි. අපිට මෙහෙම හදන්න පුළුවන්. 5න් අඩු කරන්න පුළුවන් 3ක්. එක ළමයෙකුට එහෙම අඩු කර හැකියි. තව ළමයෙකුට මෙහෙම පුළුවන්. 9න් අඩු කරන්න පුළුවන් එක සමා වෙන්න. 9න් අඩු කරන්න පුළුවන් 7ක්. ඒත් හරි. තව එකකට මෙහෙම හැදුවකි. 11න් අඩු කරන්න පුළුවන් 9ක්. මේ ඕන එකකින් පොදු අන්තරය හදා ගන්න පුළුවන්. ඒ හින්දා මේ 3ක් විතර ලියාගත්තත් කමක් නැහැ නේද පල්ලට. කමක් නැහැ නේ 3ක් විතර. එතකොට තේරෙනවනේ පුතා මේ ඕන තැනකින් මේක හදන්න පුළුවන් කියලා අපිට. ඉතින් මේ එක ළඟ තියෙන පද දෙකකින් මේ පැත්තේ තියෙන එක නෑ මෙයා අඩු කරනවා. 5න් නම් 3ක්, 9න් නම් 7ක්, 11න් නම් 9ක්. ඊට පස්සේ 9න් නම් 7ක්, 7න් නම් 5ක්. එහෙම ඕන එකක් ගත්තා. කොහොම හරි 5න් 3ක් අඩු කරොත් 2යි, 9න් 7ක් අඩු කරොත් 2යි, 11න් 9ක් අඩු කරොත් 2යි. ඔන්න බලන්න පොදු අන්තරය පොදුයිනේ සමානයි. දැන් ඔයගොල්ලෝ හිතයි අයියෝ මේවා මේ නිකන් පොඩි පොඩි ඒවානේ කියලා. ඇත්ත තමයි. බලන්න ඉන්නකෝ. ඇත්ත තමයි බලාගෙන ඉන්නකෝ. මෙතකොට මේකේ මෙහෙම ලියමු. d සමානයි 2යි. d සමානයි 2යි. ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවා සංඛ්‍යා රටාවක a කියන්නේ මොකක්ද d කියන්නේ මොකක්ද කියලා. මතක තියාගන්නවද? සමාන්තර ශ්‍රේණියක සංඛ්‍යා රටාවක නෙවෙයි සමාන්තර ශ්‍රේණියක. කොහොමද බම් මේ d එන්න විදියක් නෑනේ අර අපි කලින් ලියපු ආගේ. ඇයි ඉතින් ඒ වගේ මෙහෙම දෙක දෙක එන්නේ නෑනේ හැමතැනම වෙනස්. නේ? සමාන වෙන්න එපා පුතා. නැත්නම් ඉතින් වැරදිනේ සමානව තියෙන්න ඕනේ. එහෙම තමයි එන්නේ හරියට. එහෙනම් මම පොඩි මේ ගානක් දෙන්නම් මට මේක උත්තර එවන්න ඕනේ. පුංචි ගානක් මම බෝඩ් එකට දාන්නම් මේක උත්තර එවන්න. මම උඩින් මේ උඩ එක මකලා මේකට සංඛ්‍යා රටාවක් තියෙනවා මේක එවන්න මට. මේ අංක දෙක මේ ගානක් දෙන්නේ ඈ. මේක එවන්න ඕන. 7 13 19 25 තිත් ටිකක්. හරිද? තිත් ටිකක්. 7යි 19යි 13යි 19යි 25යි. මට ඔයගොල්ලෝ මෙන්න මේ සංඛ්‍යා රටාවේ මම මේ උඩින් ලියපු එක ලියාගෙන ඊට පල්ලින් පොතේ ලියන්න ඔය ලියපු සංඛ්‍යා රටාවේ පුතා a කීයද d කීයද කියලා පොතේ ලියන්න. පළමු පදයයි පොදු අන්තරයයි ලියන්න පොතේ. ලියලා ඊට පස්සේ මට උත්තර දෙක එවන්න. ලියලා ඉවරනාට පස්සේ මටත් උත්තර දෙක එවන්න. මේක තේරුණා නම් පුළුවන් ඕන ළමයෙකුට මේක ලියා ගන්න. මේකේ පුංචි දෙයක් මං කිව්වේ. try එකක් දාලා බලන්න. කලින් එක තේරුණා නම් හදන ඕක. හදන්න තරම් ලොකු ගණක් නෑ මේක 10 11 ළමයි. ඔයගොල්ලෝ පොතේත් ලියලා මේක උත්තර දෙකක් ලියලා ඒකයි d එකයි කීයද කියලා මටත් එවන්න. මෙහෙම ලිව්වා නම් ඇති ඈ ආයේ. පළමු පදේ කියලා ආයෙ ලියන්න ඕනේ නෑ. ලිව්වත් කමක් නෑ ඉතින්. හදලා මටත් දාන්න. එක ළමෙක් දාලා තිබුණා. එක්කෙනෙක්. 3 දෙනයි. සචිනි. ඒ වන්න ඩී පස්සේ හරි එවන්න කමන්නේ. කවිෂ්කා, එරන්දි, වගීෂ. එවනා. නෙත්මි, සචිනි. කවිෂ්ක. කාවිනි. කාවිනි විනෝත්. එවන්න හැමෝගෙම ඉල්ලන්නේ. හැමෝම මගේ ක්ලාස් එකේ ඉන්නේ. නේද? මේදාවි වැරදිද මන්ද එවනවා එකක් ඔමාෂා හරි ගියොත් හරියයි බං වැරදුනොත් වැරදි අවුලක් නැහැ වා මොකක් හරි එකක් නෙවෙයි ඈ හරි එකක් කියන්න මොකක් හරි එකක් කියලා හරියයි නේද නදින ඕකේ අකුරු දෙක ඕනේ නැහැ ඔය නදින වගේ ඉලක්කම් දෙක ටයිප් කරලා දැම්ම නම් ඇති ඈ වැඩි ලොකෝට හිතන්න එපා පුතා ඉලක්කම් දෙක ටයිප් කරලා දාන්න ඉලක්කම් දෙක ටයිප් කරලා දාන්න ඔයාලා පොතේ පාඩම උගන්වන්නේ පාඩමට අවශ්‍ය මූලධර්ම ටික සේරම උගන්වලා පැතුම් හරි සම්පත් ඊට පස්සේ මේක අපි ගණන් සේරම හදනවා පාඩමේ ඔක්කොම හදනවා අද නෙවෙයි හදනවා ඔක්කොම